රයිට්. එහෙමනම් මේ දැන් එතකොට ආකලනාකෘතියේ ආර්ථව දර්ශක ගණනය කිරීම පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් ගුණනාකෘතිය කොහොමද හොයන්නේ? ආකෘතිය ගුණන නම් කාලශ්‍රේණිය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කාලශ්‍රේණියේ සංරචක හතරෙහි ගුණිතයක් හැටියට. y සමානයි t වැඩි කිරීම s වැඩි කිරීම c වැඩි කිරීම i. මේකෙත් අපි චක්‍රීය සංරචකය අපි ඉවත් කරනවා. කලින් සඳහන් කරපු හේතුමයි මොකද්ද? ඈත අනාගතයට අපි පුරෝකථනයන් කරන්නේ නැහැ. ඈත අනාගතයට පුරෝකථනය කරන්නේ නැති නිසාත් චක්‍රීය සංරචකය කියලා කියන්නේ දිගුකාලීන දෝලන. ඒ දිගුකාලීන දෝලන ගණනය කරන්න විශාල කාල පරිච්ඡේදයක දත්ත අපිට පරිහරණය කරන්න සිදුවන නිසාත් අපි චක්‍රීය සංරචකය අයින් කරනවා. චක්‍රීය සංරචකය අයින් කිරීම සඳහා එව නැත්නම් ඉවත් කිරීම සඳහා අපි දානවා මේකේ c සමාන 1. කලින් අපි දැන් මේ ආකලනාකෘතිය c සමාන බිඳුව. ආකලනාකෘතියේ c සමාන බිඳුව දැම්මට මෙතන c සමාන බිඳුව දාන්න බෑනේ. මෙතන c සමාන බිඳුව දැම්මොත් මුළු කාල ශ්‍රේණියම බිඳුව වෙලා යනවා. අයි තියෙන්නේ මැද තියෙන්නේ ಗುಣ කිරීම ලකුණ නිසා වැඩි කිරීම බිඳුව ආපු ගමන් ඔක්කොම බිඳුව වෙනවා. ඒ නිසා මේක දානවා c සමාන 1. c සමාන 1 දැම්මොත් අපිට එනවා y සමානයි t වැඩි කිරීම s වැඩි කිරීම c සමාන 1යිනේ. 1 වැඩි කිරීමයි. මේකෙන් අපිට උක්ත කරගන්න පුළුවන් ඒ කියන්නේ y සමානයි t වැඩි කිරීම s වැඩි කිරීම අයියා. දැන් අපි හොයන්නේ මොකද්ද? s නේ. මේකනේ අපි හොයන්නේ. මේකෙන් අපිට පුළුවන් මේ s වැඩි කිරීමයි කියන එක හොයාගන්න පුළුවන් මේක එක. s වැඩි කිරීම i කියන එක හොයන්න නම් කාල ශ්‍රේණිය බෙදන්න ඕනේ මොකෙන්ද? මේ t කියන එක ගෙන යන්න ඕනේ එහා පැත්තට. තියෙන්නේ ಗುಣ කිරීමක් නිසා වැඩි කිරීම ලකුණක් නිසා සමීකරණයෙන් එහා පැත්තට යද්දි මොකද වෙන්න ඕනේ? බෙදීමක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. රයිට්? ඉතින් ඒක බෙදීමක් බවට පරිවර්තනය කරන්න මේ පැත්තට ගෙනල්ලා අපි පැති දෙක මාරු කරලා බලමුකෝ. එතකොට අපිට එනවා s වැඩි කිරීමයි සමානයි y බෙදීම t කියලා. ඒතර එහෙමනම් අක්‍රම i කියලා කියන්නේ අක්‍රමනේ. අක්‍රම සංරචකයත් එක්ක අක්‍රම සංරචකයත් එක්ක ආර්ථව දර්ශකයන් ගණනය කරන්න නම් ඔය ගුණනාකෘතියක කාල ශ්‍රේණියයන් අනුරූප උපනතියයන් එක්ක මොකද කරන්න ඕනේ? බෙදන්න ඕනේ. අනුරූප උපනතියයන්ගෙන් බෙදිය යුතුයි. ඒ උපනතියයන් ඉතින් ඔයා ගණනය කරන්න ඕනේ කලින්. ඒ සඳහා ඔයා එක්ක අඩුතම වර්ග ක්‍රමය එහෙම නැත්නම් චල මධ්‍ය ක්‍රමය පාවිච්චි කරන්න ඕනේ. රයිට්? මේ දෙක බෙදුවාම ඔයාට එනවා s වැඩි කිරීම i කෙනාගෙන. දැන් ඊළඟට බලනවා මේකේ අක්‍රම සංරචකයේ බලපෑමක් තියනවද? අක්‍රම සංරචකයේ බලපෑමක් තියනවද කියලා බලන්න ඕනේ ඊළඟට. තියනව නම් ඒකට ගැළපිල්ලක් යොදලා ඒක මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕනේ. දැන් කලින් වගේමයි කලින් වගේමයි ප්‍රධාන වෙනස මොකද්ද? කලින් y වලින් t අඩු කරා ආකලනාකෘතියේ දැන් ගුණනාකෘතියේ y t වලින් මොකද කරන්න ඕනේ? බෙදන්න ඕනේ. රයිට්? දෙතෙන්ට ගිහිල්ලා මම කියනවා මේ අනුව කාල ශ්‍රේණියේ y යගයන් අනුරූප උපනති t යගයන් මගින් බෙදීමෙන් අක්‍රම සංරචකයත් සමග ආර්ථව දර්ශකයන් ලබාගත හැක. අනතුරුව අක්‍රම සංරචකයේ බලපෑමක් පවතීද නොපවතීද යන්න තීරණය කර පවතී නම් ගැළපීමක් කිරීම තුළින් ඒ ඉවත් කොට ආර්ථව දර්ශකයන් ලබා ගනී. උතර ගලපන විදිහත් ආකලනාකෘතිය වගේ නෙවෙයි ඊට වඩා පොඩක් වෙනස්. වෙනස්කම් ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් ආකලනාකෘතියේ y වලින් උපනතියයන් t අඩු කළා. ගුණනාකෘතියේ y උපනතියයන් t යගයන් වලින් මොකද කරන්නේ? බෙදෙන එක ඇවිල්ලා එක වෙනසක්. ඊට පස්සේ අනිත් වෙනස අපිට වෙන්නේ ගලපද්දී තමයි අපිට අනිත් වෙනස එන්නේ. රයිට්? බලන්න එහෙමනම් මෙහෙම එකක්. ගුණන කාලශ්‍රේණි උදාහරණයක් දීලා තියෙනවා. ගුණන කාලශ්‍රේණි ආකෘතිය උපකල්පනය කරමින් පහත සඳහන් විකුණුම් දත්ත භාවිතයෙන් එක් එක් කාර්තුව සඳහා
ආර්ථව දර්ශක ගණනය කරන්න. වරහන් තුල ඉදිරිපත් කර ඇත්තේ කේන්ද්‍රික චලමද්දක අගයන්නේ. ඉතින් මම එතකොට ගාන නිර්මාණය කළා කොහොමද? උපනති අගයන් ගණනය කරන්නේ නැතුව උපනති අගයන් ගණනය කළා දීලා තියෙනවා right. ඔය දීලා තියෙන වගුවේ තද කළු අකුරෙන් වරහන් තුල දාලා තියෙන මොකක්ද? උපනති අගයන් ටික දීලා තියෙන්නේ. නැත්තම් උපනති අගයන් උත් ආයි හොයන්න එපා. එතකොට එහෙනම් මම මේක පොඩක් පැත්තක ලියා ගන්න. S වැඩි කිරීම I සමානයි y බෙදීම t. right. ඉතින් දැන් මෙතන දැන් දත්ත ලියනකොට මේ කාර්තු වලින් දුන්නයි කියලා රූලක් ලියන්න අපිට අවශ්‍යතාවයක් නැහැ නේ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැත්තේ මොන හේතුවක් නිසාද? උපනති අගයන් ටික ගණනය කරලා දීලා තියෙන නිසා. right. ඒතර එහෙනම් මම ගන්නවා මේ විදිහට වර්ෂය කාර්තුව right. ඒතර වර්ෂය ගත්තොත් වර්ෂයේ 2016 ඉඳන් පටන් අරන් 2020 වෙනකම් අවුරුදු 5ක් යනවා right. 2016 කාර්තු යනවා 1 2 3 4. ඊට පස්සේ මෙතන එනවා 2017 යනවා 1 2 3 4. ඊට පස්සේ 2018 1 2 3 4. ඊට පස්සේ 2019 1 2 3 4. ඊට පස්සේ 2020 1 2 3 4. right. එතකොට y අගයන් ටිකනේ දීලා තියෙන්නේ වෙනම 72යි. ඒවා අපිට කියනවා මේ විගුණුම් දත්ත. මෙතන මම දාගන්න විගුණුම් කියලා. විගුණුම් ගත්තොත් විගුණුම් අගයන් තියෙනවා 72යි 68යි 72යි 68යි 80යි 70යි 80යි 70යි 76යි 70යි 76යි 70යි 82යි 74යි. හතරයි 66යි 84යි 80යි 76යි 74යි 84යි 74 84යි 78යි 78යි 74යි 78යි 78යි 74යි 86යි 82යි. right. ඔය අගයන් ටික ඕවා තමයි කාලශ්‍රේණී අගයන් ටික. ඒතර උපනති අගයන් ටික උපනති අගයන් ටික ගානේ හොයලම දීලා තියෙනවනේ 73යි 73යි. ඒතර මේක මේ කාර්තු වලින් ඉදිරිපත් කරලා තියෙන ගානක් නිසා මේක මේ පළවෙනි කාර්තුවට උපනති අගයක් නෑ. මොකද ඔයා දන්නවනේ දැන් මේ හතර එක්කහුව කරලා ගන්නවා හතර කාර්තු චල එකතුව. ඊළඟ හතර එක්කහුව කරලා එක තීරුව සම්පූර්ණ කරනවානේ. ඊට පස්සේ අපි තව තීරුවක් ගන්නවානේ හතර කාර්තු කේන්ද්‍රගත චල එකතුව කියලා. ඊට පස්සේ ඒක අටෙන් බෙදලානේ අපි උපනති අගයන් ගණනය කරන්නේ. එහෙම ගණනය කරද්දී උඩම කාර්තු දෙකට අගයන් එන්නේ නැති විත්‍යත් යටම
කාර්තු දෙකට කියන්නේ නැති විත්‍යත් ඔයා දන්නවා. රයිට්? එන්න ඔයාට මැද ටිකට එන්නේ ආ. මේ මැද ටික තියලා තියෙනවා 73යි 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 74යි 75යි 74යි 75යි 75යි 74යි නේ 75යි 74යි 74යි 75යි ඊට පස්සේ 76යි 77යි ඊට පස්සේ 78යි 78යි ඔක්කොම 78යි නේද 78යි 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 තව දෙකක් ඉතුරු ඒ දෙකට 78 80යි ඉතුරු දෙක තමයි මේ විදිහට මෙහෙමනේ දැන් එතකොට ඔයා විකුණුම් වගයන් වයියගේ ටික ඕනම ගානක අපිට දෙනවා උපනතියගයන් ටිකත් මේ ගානේ දීලා තිබ්බා දීලා නැති වුණත් අපි හොයන හැටි අපි දන්නවා චලමද්‍ය ක්‍රමයට හොයන හැටි දන්නවා දැන් අපි බලන්න ඕනේ මේ ඊළඟට කොහොමද අනිත් තීරුව හදාගන්නේ කියලා නේ ඉතින් අපි දන්නවනේ මේ මේකේ හැටියට ආර්ථව සංරචකයත් එක්ක අක්‍රම සංරචකයන් හොයන්න නම් අපි කලින් ගත්තනේ y අගයන් අනුරූප t අගයන් වලින් බෙදන්න ඕනේ. ඒ නිසා ඔයා හදා ගන්න ඕනේ y බෙදීම t තීරුවක්. y බෙදීම t තීරුව කියලා කියන්නේ මොකද්ද? s වැඩි කිරීම i කියන තීරුව. මගදී මේ ඊළඟට මේ පැත්ත මකලා ලියන්න ඕන හන්ද මම අර තීරුව පොඩ්ඩක් එහාට දැම්මා මෙතනින් ඔයා දාගත්තා නම් හරියා මම පොඩ්ඩක් එහාට දාගත්තේ මොකද ඊළඟට මම මේක මකනවා මට ඊළඟ වගුව හදන්න ඉඩ ගන්න තමයි මම ඒක කරේ එතකොට y බෙදීම t අගයන් ගත්තොත් කොහොමද එන්නේ රයිට් මේකේ එනවද දැන් පළවෙනි y අගය 72යි t අගයක් නැහැනේ. එවනම් මෙතන y බෙදීම t අගයකුත් නැහැ. දෙවෙනි අගය 68යි අනුරූප t අගයක් නැති හන්ද එතනත් නැහැ. හැබැයි මෙතන තියෙනවා 80 බෙදන්න ඕනේ 73න්. 80 බෙදන්න ඕනේ 73න්. බෙදුවහම ඔයාට එනවා 1.09යි 5යි 8යි 9 ගානක් එන්නේ. මම දශම ස්ථාන 3කට වටේලා 1.09.6 ය. 1.09.6. ඊළඟට ඔයා කරන්න ඕනේ මොකද්ද? බලන්න වගුවේ මං හදලා දාලා තියෙනවා රයිට්. ඊළඟට ඔයා කරන්න ඕනේ මොකද්ද? ඊළඟ y අගයේ දැන් ඒතර මේක හරිය. ඊළඟ y අගයේ 70යි 70 බෙදීම 73. ගත්තොත් 0.95යි 9යි. දශම 9.5යි 9 රයිට් උතර ඊළඟ අගයක් ගත්තොත් එතන දැන් මේකත් හරිය ඊළඟට එන්න ඕනේ මේක 76 බෙදන්න ඕනේ 74 1.02.7යි ඒකත් හරිය ඊළඟට 70 බෙදීම 75 දශම 9.3යි 3යි ඊළඟට එනවා 82 බෙදීම 75 1.09.3 ඊළඟට එනවා 74 බෙදීම 74 100යි නේ කියන්නේ 1.0යි 74 බෙදීම 74 ඒකත් 100යි 1.0යි ඊළඟට එනවා 66 බෙදීම 75 දශම 8.8යි ඊළඟට එනවා 84 බෙදීම 76 1.1.5යි ඊට පස්සේ එනවා 80 බෙදීම 77
1.03.9 ඊළඟට වෙනවා 76/78 0.974යි ඊළඟට එනවා 74/78 74/78 0.949 ඊළඟට එනවා 84/78 1.077යි ඊළඟට එනවා 78/78 1.0යි 78/78 1.0යි ඊට පස්සේ 74/80 0.925යි ඔයගේ ටික තමයි අපිට එන්නේ රයිට් ඊට පස්සේ ආපහු අගයන් දෙකක් නැති හන්දා මෙතනත් අගයන් දෙකක් නැහැ අපි පොඩ්ඩක් අපි හදාගෙන යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් චෙක් කරගමු අගයන් ටික හරිද කියලා 1.96යි 0.959යි 1.027යි 0.933යි 1.093යි 1.088යි 1.105යි 1.039 0.974යි 0.949යි 1.077යි 1.092යි පහයි හරි දැන් එතකොට මේ වගුවෙන් අපි y බෙදීම t අගයන් ටික අපි ගණනය කරා ඉතින් සමහරක් පොත්වල තියෙනවා ඒ කියන්නේ මේක පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් මේවා ගණනය කරන ප්‍රතිශත අගයන් හැටියට මේවා ප්‍රතිශත අගයන් හැටියට ගණනය කරනවා නම් මේවා 100න් වැඩි කරන්න එපා 100න් වැඩි කරොත් අපිට එනවා 109.6ක් ඉතින් එහෙම කරලා කරන්නත් පුළුවන් එහෙම කරලා කරාම ඔයාට ආර්ථව දර්ශකයන් ඒ ප්‍රතිශතයන් හැටියට. ඒතර එහෙම නොකළොත් ඔයාට ප්‍රතිශතයන් නැතුව නිකන් උදාහරණයක් කරේට 1.25යි කියලා ප්‍රතිශතයන් නැතුව ආවනම් ප්‍රතිශතයක් කරොත් කීයද 125යි. ඒක ගැටලුවක් නෑ ඒක ගැන මම කතා කරන්නම්. දැන් ඔයා හදා ගන්න ඕනේ මොකද්ද? ඊළඟ වගුව හදා ගන්න ඕනේ. ඉතින් අපි දන්නවනේ කලිනුත් වෛරින t අගයන් ලබා ගත්තට පස්සේ අපි ගියා වෙනස් වගුවකට ගියා දැනුත් ඒ වගුවට යන්න ඕනේ. ඒතර ඒ වගුවෙත් ඔයා දාගන්න වර්ෂය මේ පතර දාගන්න කාර්තුව කියලා දාගන්න 1 2 3 4 वर्ष गत्तुත් वर्ष අපි පටන් ගත්තේ 2016 ඉඳලානේ. මෙතන දාගන්න 2016 2017 2018 2019 2020 right දැන් එතකොට ඔයා මේ වගුවට ඔයා ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ මේ මෙතන ලබා ගත්ත y බෙදීම t අගයන්. ඒ කියන්නේ මේ වගුවේ ඔයා ඇතුළත් කරන්නේ මොකද්ද? s වැඩි කිරීම i කියන අගයන්. s වැඩි කිරීම i කියන අගයන් සමානයි y බෙදීම t වලට.
ඇතුළු කරොත් මෙතන ආගයක් නැහැ. මෙතන ආගයක් නැහැ. අන්තිම දෙකෙත් නැහැ. මැද ඉඳන් එන්න ඕනේ 1.096. ඊළඟට 0.95 1.02.7යි. දශම 9.3යි. 1.093යි. 1.0යි. 1.0යි. ඊට පස්සේ දශම 8යි. 1.1.05යි. 1.0.03යි 9යි. දශම 9.7යි 4යි. දශම 9.4යි 9යි. 1.0.7යි 7යි. 1.0යි. මෙතනත් 1.0යි. මෙතන දශම 9.2යි 5යි. දැන් ඉතින් ඔය කලින් වගේම මෙතනත් ගන්න ඕනේ මොකද්ද? එකතුව. ඊට පස්සේ එකතුව ඇසුරෙන් ඔය සාමාන්‍ය ගණනය කරන්න ඕනේ. ඒක සාමාන්‍ය ගණනය කරන්න නම් මෙතන අවුරුදු 5ක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. අවුරුදු 5ක් තිබ්බට අගයන් තියෙන්නේ 4යිනේ තියෙන්නේ නේ. අගයන් 4ක් තියෙන හන්ද සාමාන්‍ය ගණනය කරන්න ඔය බෙදන්න ඕනේ 4ෙන්. ඊට පස්සේ කලින් වගේම ආකලනාකෘතිය වගේම ඔයා බලන්න ඕනේ මේ ටිකේ සාමාන්‍ය ගණනය කරලා මෙතන එන එකතුව ආකලනාකෘතියක නම් අපි බලුවේ බිඳුවට සමානද කියලා. දැන් බලන්න ඕනේ 4ට සමානද කියලා බලන්න ඕනේ. ගුණනාකෘතියක ආර්ථෝදර්ශකයන්ගේ එකතුව කාර්තු වලින් ඉදිරිපත් කරනවා නම් සමාන වෙන්න ඕනේ කීයටද? 4ට. මම කලින් කිව්වනේ y බෙදීමට අගයන් ප්‍රතිශතයන් හැටියට ගණනය කරන්න පුළුවන් කියලා. ඒතර ප්‍රතිශත අගයන් හැටියට ගණනය කරපු කෙනාගේ එකතුව සමාන වෙන්න ඕනේ 400ට සමාන වෙන්න ඕනේ ප්‍රතිශතයක් හැටියට. දැන් අපිට එන්නේ 4යි. ඒ කැමති නම් ප්‍රතිශත දැම්මා, කැමති නම් ප්‍රතිශත නොදැම්මා. රයිට්? તો දැන් එතකොට ඔයා එකතුව ගත්තොත් කොහොමද එන්නේ? මේක එකතුව ගත්තොත් පුරේ නිකන් එක්කව කරන්නත් පුළුවන් නේද? මෙතන ගත්තොත් මෙතන එනවා 7යි 4යි 11යි. එකක් ඉතුරුයි 3යි 10යි. එකක් ඉතුරුයි මේක 10යි. මෙතන 4.0.1යි. රයිට්? බලමු අපි උත්තරේ හරිද කියලා. හරි. ඊළඟ පේලිය එකතුව ගත්තොත් ඔයාට එන්නේ මෙතන 3යි 9යි 12යි 12යි 5යි 7යි. එකක් ඉතුරුයි. මෙතන 4යි 12යි 16යි 18යි එකක් ඉතුරුයි. යතයි 28යි 36යි 3ක් ඉතුරුයි. 3.68යි 7යි. හරි. ඒකත් හරිය. ඊළඟ එකතුව ගත්තොත් ඔයාට එනවා මෙතන 6 3යි 9යි 9යි 5යි 14යි 21යි දෙකක් ඉතුරුයි. 20යි 27යි දෙකක් ඉතුරුයි. 3යි 4.371යි. ඒකත් හරිය. ඊළඟ ගත්තොත් 9 9යි 18යි. මෙතන 18යි එකක් ඉතුරුයි. මෙතන 9 වෙනවනේ එතකොට නේද? 9යි. මෙතනත් 9යි. මෙතන 3යි. 3.998යි. රයිට්? දැන් එතකොට සාමාන්‍ය ගණනය කරන්න 4ෙන් බෙදන්න එපා. මේක 4ෙන් බෙදුවොත් 4 වරක් 1යි. දැන් හැබැයි පොඩ්ඩක් දිගට යනවා මේ දශම ස්ථාන. මේක එනවා 4ෙන් බෙදුවොත් 1යි. අපි කැල්ලකේ මොනනම් කරමු බලන්න. 4.0.1 සාමාන්‍ය ගණනය කරන්න 4ෙන් බෙදනවා. බෙදුවා වෙනවා 1.0
බිඳුවයි 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 2.5යි. ඊට පස්සේ 3.687 බෙදනවා 4න් රෙනවා 0.92 1.72 1.75 ඊට පස්සේ 4.371 බෙදනවා 4න් 1.09යි 2.75 ඊට පස්සේ 3.998 බෙදනවා 4න් බෙදුවාම එනවා 0.9995 බලමු අපි ඒ උත්තරත් හරිද කියලා. හරිනේ. right. දැන් එතකොට ඔයා බලන්න මේ ටික එක්කව කරාම එකතුව 4ක් වෙනවද කියලා බලන්න. මේ ටික එකතුව 4ක් වෙනවද කියලා බලන්න 1.0.0.0.2.5 දන 0.921 7.5 දන 1.0.9යි 2.75 දන 0.999යි 5 එක්කව කරොත් හරියටම ගුණනාකෘතිය ගානක ඔක එකතුව 4ක් වෙන්න ඕනේ. අපි බලමු 4ක් වෙනවද කියලා. නෑ 4.0.1 4.2.5 මේක තමයි එකතුව. මේක තමයි මං කිව්වේ මේවා ප්‍රතිශතයන් හැටියට ගණනය කරලා තිබ්බනම් මේක 400ක් වෙනවා කියලා ප්‍රකාශ කළ එකට. රයිට්. 400ක් වෙන්නේ නැහනේ පොඩ්ඩක් ඊට වෙනස් වෙනවා. ඒතර ඒකෙන් අපි තේරුම් ගත්තේ මොකද්ද? කලින් ආකලනාකෘතිය ගානෙත් අපි තේරුම් ගත්තේ මොකද්ද? එකතුව ශූන්‍ය නූන නම් අක්‍රම සංරචකයේ බලපෑමක් තියෙනවා. ඒතර අක්‍රම සංරචකයේ බලපෑමක් තියෙනවා නම් එය ඉවත් කිරීම සඳහා ගැළපිල්ලක් හොදන්න එපා. දැනුත් ඒකමයි. මේක එකතුව 400ට සමාන නූන නම් ඒකෙන් ඔයාට ගම්ම වෙන්නේ අක්‍රම සංරචකයේ බලපෑමක් තියෙනවා. බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑම අයින් කරන්න ගැළපිල්ලක් හොදන්න ඕනේ. ඉතින් ඒ ගැළපිල්ල ගුණනාකෘතිය යොදන්න වෙන මෙහෙමයි. ඉතින් මේ ලැබෙන ඒවට තමයි අපි කියන්නේ මොකද්ද? විශේෂිත ඍතුමය දර්ශක කියලා කියන මේවට. ගලපන්න කලින් විශේෂිත ගලපුවට පස්සේ වාට එන්නේ මොකද්ද? නියම ඍතුමය දර්ශකයන් ටික එන්නේ. ඉතින් ගලපන්න මෙන්න මේ ක්‍රමයටයි කරන්නේ. මේ හැම අගයක්ම ලියන්න 1.0.0.2.5 මම මේ ගලපන හැටි වාට පැහැදිලි කිරීම සඳහා මේ ලියන්නේ. තව පොඩ්ඩක් ඉන්න. right. එතකොට ඔයා මේ එක් අගය මෙන්න මේ 400ට සමාන නොවිච්ච 400ට සමාන නොවිච්ච මම මේ රතු පෑනෙල් ලියපු එකතුව තියනවා නේද? ඒ එකතුවගෙන් බෙදන්න 4.0.1 4.2.5 මේකත් බෙදන්න 4.0.1 4.2.5 මේකත් ලියන්න 4.0.1 4.2.5 මේකත් 4.0.1 4.2.5 ලියලා ඕකේ හැම අගයක්ම වැඩි කරන්න 400ක 4ෙන් වැඩි කරන්න. ඒතර 400ෙන් වැඩි කරන්න ගුණනාකෘතිය ප්‍රතිශත හැටියට දුන්නා නම් දැන් වැඩි කරන්න ඕනේ 4ෙන්. එහෙම වැඩි කරාම යට එනවා අගයක් ටිකක්. ඒතර එහෙම ගත්තොත් ඔයාලට කීයද එන්නේ පළවෙනි එක 1.0.0.2.5 බෙදීම 4.0.1 4.2.5
right ඒක වැඩි කිරීම 4 වැඩි කරාම ඔයාට එනවා දශම මම දශම ස්ථාන 4කට අරන් තියෙන්නේ ඒක සුළු කරාම ඔයාට එනවා දශම 996ත් right ඊළඟට එනවා දශම 9.2.1.75 බෙදුව 4.1.425න් වැඩි කරා 4 වැඩි කරාම එනවා දශම 9.1.85ක් දශම 9.1.8.4.7.7 ගානක් නෙන්නේ දශම ස්ථාන 4කට වට එනකොට අර පස්වෙනි දශම ස්ථානයේ තියෙන වටිනාකම බලලා එකක් එක්කහුව කරනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. එකක් එක්කහුව කරාම එන්නේ මේ ගාන. ඊළඟට එන්නේ 1.02.7.5. ඒක බෙදුවා 4.01.425. වැඩි කරා 4. ඊළඟට 1.8.9 අවසාන වශයෙන් එනවා දශම 9.9.95 බෙදුවා 4.01.425න් වැඩි කරා 4 දශම 9.9 6 right එතකොට දැන් බලන්න ඔයාගේ ඔය තීරුවේ කියන්නේ ගැලපුවාට පස්සේ ලැබෙන තීරුවේ එකතුව 4ද කියලා බලන්න right එතකොට දශම 9.9.67 ධන දශම 9.1.8.5 ධන 1.0.8.9 ධන දශම 9.96 දාගත්තම වැටෙනවා 4.0.0.0 එකක් right ඉතින් කෝ ඒ 400 උනේ නැහනේ 4 උනේ නැහනේ right ඉතින් ඒකට හේතුව මේ තැන් වල අපි පොඩි පොඩි වැටීම් ටිකක් කළානේ ඒ වැටීම් ටික කරපු නිසා තමයි ඔක 4ට සමාන නුනේ ඉතින් 4ට සමාන නුනත් දැන් අපි ආයි ගලපන්නේ නැහැ ගලපිල්ල එකපාරයි කරන්නේ උතනින් ඉවරයි අපි 4ට සමාන නුනත් මීට වඩා 4ට කිට්ටු වුණානේ කලින් ආපු එකතුවට වඩා 4ට කිට්ටු වුණානේ මේකේ 0.1 මෙතන 0.31 මේක ඊට වඩා 4ට කිට්ටුයි ඒක හන්ද අපි සෑහීමකටපත් වෙනවා රයිට් ගලපිල්ලේ දුවට පස්සේ හරියටම 4ට සමාන නුනත් අර කලින් ආපු එකතු වගේට වඩා 4ට කිට්ටු වගේක් වෙනවා නම් අපි සෑහීමකටපත් වෙනවා ඉතින් මෙන්න මේවා තමයි නියම ආර්ථව දර්ශකයන් හැටියට ගන්න අපි මේවා මේවා තමයි නියම මේවා තමයි විශේෂිත ඒතර මේවා ප්‍රතිශතයක් හැටියට ඔයා ඉදිරිපත් කරනවා නම් ඔයාලට කියන්න පුළුවන් කීයද 99.67 100 වැඩි කරන්න 91.85 108.89 මේක එනවා 99.6 ඉතින් ඒකත් ඔයා ආසන්න පූර්ණ සංඛ්‍යාවටම වටේනවා නම් මෙතන එන්නේ 6 හන්ද එකක් එක්කව කරන්න බෑ මේක 100යි බලමු අපි මොකද වෙන්නේ කියලා මේක 8 හන්ද එකක් එක්කව කරොත් මේක 92යි මේක 8 හන්ද එක්කව කරොත් මේක 99යි නේ sorry 109 මේක එක්කව කරොත් මේකත් 100යි දැන් මේ වැටීම හන්ද මේ ඔක්කොම අගයන් මේ පහට වඩා වැඩිනේ ඒක හන්දා මේ 400 වෙන්නේ නැහැ. එතකොට ඉතින් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. කීයද දෙන්නේ 100යි 200යි 192යි 401ක් වෙනවා. ඉතින් අඩුම දශම ස්ථානයෙන් අපි අයින් කරමු. මේකනේ 6යි බිඳුව තියෙන්නේ. මේක 99 කරමු.
මේක 99 කළා දැන් එක්කව කළා බලන්න. දැන් එක්කව කරොත් ඔයාට එන්නේ කීයද? මේක නම් එන්නේ 400 මම ඉතින් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරානේ එතනත් පොඩි අන්ඔෆිෂල් ඇඩ්ජස්ට්මන්ට් වගේ දැම්මා. ඇඩ්ජස්ට්මන්ට් එකක් දාපු හන්දා 400ට ආවා. මේ ටික එක්කව කරත් එන්න ඕනේ 4ට සමාන වෙන්න ඕනේ. රයිට්? හරි. ඔහොම තමයි අපි ආකලනාකෘතියක ගුණනාකෘතියක ආර්ථව දර්ශකයන් ගණනය කරන්නේ. ඉතින් ඒකෙත් ඔයාට දැන් කෙටි ප්‍රශ්නයක් කරනවා නම් පළවෙනිම දාලා තියෙනවා මෙන්න මෙහෙම රයිට්. ගුණනාකෘතියක ආර්ථව දර්ශකයන්ගේ එකතුව 4 වරහන් තුල දාලා තියෙනවා ප්‍රතිශතයක් ලෙස නම් 400 විය යුතුවත් එය සුළු වශයෙන් වෙනස් වෙත්තේ ගණනය කිරීමේදී වැටීම් සිදු කළ නිසාය කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හරි? දැන් එතකොට ඔයාට මෙන්න මෙහෙම ගණන් ගන්න පුළුවන්. ඔය සම්පූර්ණ ක්‍රියාවලියම ආවේ නැති වුණාට ඔයාට දෙන්න පුළුවන් මෙතනට. වගුවේ දෙන්න පුළුවන් මෙන්න මේක ඇල්ල. රයිට් ඔයාට දෙන්න පුළුවන් ගුණනාකෘතියකට අදාළ ගැටලුවක විශේෂිත ඍතුමය දර්ශකයන්ට කාර්තු 4ට අදාළව පහත වගුවේ දැක්වේ. මෙම ගැටලුව සඳහා නියම ඍතුමය දර්ශකයන් ගණනය කරන්න. එතකොට ඔයා කරන්න ඕනේ මොකක්ද? ටක් ගාලා මේ ටික එක්කව කරන්න ඕනේ. මේ ගාන ගන්න ඕනේ. ඊට පස්සේ මේ හැම ගානක් මේ ගානෙන් බෙදලා මොකද කරන්නේ? 4ෙන් වැඩි කරන්න. එතකොට ඔයාට එනවා මොකද්ද? ආයි ඉතින් ගලපන්න ආරෙම යන්න එපා. මේ ටික දාලා 4 කරන්න. ඒවා තමයි නියම ඍතුමය දර්ශක. ඉතින් පැහැදිලිව බලන්න අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා මේ ගණනය කිරීම ටික මුල ඉඳන් අගට උපනතිය හොයලා අවසානයේ ඍතුමය දක්වා කොටස ඔයාට විභාගයට එන්නේ නැහැ. ඒ වුණාට මම ඔය සඳහන් කරපු ආකාරයේ මැද්දෙන් කෑලි කෑලි එන්න පුළුවන් නිසා මුළු ක්‍රියාවලියම දැනගෙන ඉන්න ස්ටඩි පැක් එකේ තියෙනවා. රයිට්? ඊළඟට අපි යන් ඊළඟ කොටසට. රයිට් දැන් ඊළඟට අපිට තියෙනවා මේ ඍතුමය විචලනයන් සඳහා ගැළපීම මගින් උපනතිය ලබා ගැනීම. රයිට්? දැන් ඔකටම මේ කියනවා මේ වියාර්ථව කිරීම කියලාත් කියනවා. ඉතින් වරහන් තුල මම දාලා තියෙනවා ඩීසීසනලයිසේෂන්. රයිට්? එතකොට මේ වියාර්ථවකරණයෙන් කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ කාල ශ්‍රේණියෙන් ආර්ථව සංරචකය අයින් කරනවා. ඒතර දැන් ඔයා දන්නවා ආකලනාකෘතිය ගානක් නම් ආකලනාකෘතිය නම් y සමානයි t ධන s ධන c ධනයි. ඒතර ගුණනාකෘතියක් නම් ගුණන නැත්තම් ගුණන ආකෘතිය නම් y සමානයි t වැඩි කිරීම s වැඩි කිරීම c වැඩි කිරීමයි. රයිට්? ඒතර මේ ආකලනාකෘතියක දත්ත වියාර්ථව කරනවා කියලා කියන්නේ මේ ආර්ථව සංරචකයේ බැහැර කිරීම, ඉවත් කිරීම. ඒතර ආර්ථව සංරචකයේ ඉවත් කරනවා නම් ඔයා මේකේ කාල ශ්‍රේණියයන් වලින් උපනතියයන් අඩු කරන්න ඕනේ. මේ පැත්තේ තියෙන s කියන එක මේ පැත්තට ගේන්න ඕනේ. රයිට්? එහෙම ගෙනාවොත් ඔයාට එන්නේ මොකක්ද? t ධන c ධනයි. ඉතින් t ධන c ධනයි කියන එකේ නෑනේ s කියන සංරචකේ නෑනේ. ඒ කියන්නේ s කියන සංරචකේ ඉවත් කරලා තියෙන්නේ. ඒතර වියාර්ථවකරණය කරලා තියෙන්නේ. ඒතර ආකලනාකෘතියක දත්ත වියාර්ථව කරනව නම් කාල ශ්‍රේණියයන් වලින් මොකද කරන්න ඕනේ?
ආර්ථව සංරචකය අයින් කරන්න ඕනේ. ආර්ථව සාධක අයින් කරන්න ඕනේ. ඉතින් මේ වියාර්ථව කරපු දත්ත අපි පාවිච්චි කරන වෙනත් ගණනය කිරීම සඳහා. ඒ මොකද ඒකේ වියාර්ථව කරාට පස්සේ කාලශ්‍රේණියෙන් ආර්ථව සංරචකය අයින් කරානේ. ආර්ථව සංරචකය කියලා කියන්නේ මොකද්ද? කෙටි කාලීන දෝලන. ඒතර කෙටි කාලීන දෝලන අයින් කරාට පස්සේ නාගයන් උපයෝගී කරලා තමයි අපි ඉතුරු ගණනය කිරීම කරන්නේ. තව දුරටත් ඉදිරියට ගණනය කිරීම කරනකොට මේවා වඩා හොඳ දත්ත හැටියට තමයි ගන්නෙ. රයිට්? ඒතර ගුණනාකෘතියක නම් ඔය උපනතිය මේ වියාර්ථව කරන්න නම් කාල ශ්‍රේණියේ අගයන් මේක S කියන සංරචකයෙන් ගුණනාකෘති හන්ද බෙදන්න ඕනේ. බෙදුවාම යට එනවා T වැඩි කිරීම C වැඩි කිරීම I. ඒතර ආකෘතිය ආකලන නම් වියාර්ථව කිරීම සඳහා කාල ශ්‍රේණිය අගයන් වලින් ආර්ථව දර්ශක අගයන් අඩු කරන්න ඕනේ. ආකෘතිය ගුණන නම් වියාර්ථව කිරීම සඳහා කාල ශ්‍රේණිය අගයන් ආර්ථව අගයන් වලින් බෙදන්න ඕනේ. රයිට්. ඉතින් ඒකත් දැනගත්තට පස්සේ පොඩි අභ්‍යාසයක් තියෙනවා. මම දීලා තියෙනවා මේ අභ්‍යාසයේ ගණන් දෙකක්. ඒකේ එක ගණනක් මේ පළවෙනි ගාන යට කියලා තියෙනවා ආකලන ආකෘතියක ගැටලුවක්යි උපකල්පනය කර ඊට වගුවේ වියාර්ථ වගයන් ගණනය කරන්න කියලා දීලා තියෙනවා. ඉතින් එහෙම නොදුන්න නම් හදිස්සියවත් නොදුන්න නම් ඔය අර ඒ වගුවේ තියෙන ආර්ථව දර්ශකයන් ටික දිහා බලන්න. ඒ ආර්ථව දර්ශකයන් ටික එක්කහු කරාම මේ ධන ඍණ කියලානේ තියෙන්නේ නේ. ගුණනාකෘතිය ඍණාගයන් නැහැ. ගුණනාකෘතියක ඍණාගයන් නැහැ. එකතුව 4 වෙන්න ඕනේ. මේක එකතුව බිඳුව වෙන්න ඕනේ. එකතුව බිඳුව වෙන්න නම් ධන ඍණ දෙකක් තියෙන්න බෑ. ඒකෙනුත් හිතා ගන්න පුළුවන් ආකෘතිය ආකලනයි කියලා ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම රයිට්. ඔයාලට දීලා තියෙනවා වර්ෂයේ කාර්තුව. වර්ෂය කියලා දීලා තියෙනවා කීයද 2019 2020 නේ. දෙදස් විස්ස 1 2 3 4 ඊට පස්සේ කාලශ්‍රේණියගේ ටික දීලා තියෙනවා විකුණුම් Y right ඊට පස්සේ ආර්ථව සාධක ටික දීලා තියෙනවා S ඔයා හොයන්න ඕනේ වියාර්ථව අගයන්. වියාර්ථව අගයන් කියලා කියන්නේ ආකෘතිය ආකලන නිසා y වලින් s ටික මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. ඒක ඕකයිල ඉතින් සරල ගණිතයක් නේ 46යි 42යි 35යි. හතලිස් දෙකයි 35යි 57යි 60යි 46යි 57යි 60යි 46යි 37යි 52යි ආර්ථව සාධකගේ ටික දීලා දෙන ආර්ථව දර්ශකය කියලා හරි කවන්නේ නැහැ. ඒක අර්ථය 6යි 890යි 625 ऋण 2යි 671යි 870 ऋण 2යි 671යි 870 ऋण 9යි 546යි 875 අවසාන වශයෙන් 5යි 328යි 125 5යි 328යි 125 right දැන් ඉතින් ආර්ථව දර්ශකයන් ගණනය කළාට පස්සේ ආර්ථව දර්ශකයේ මේ කාර්තුවකට ගණනය කරන්නේ.
ඒක වර්ෂයෙන් ස්වායත්තයි. ඒ කියන්නේ ඔයා 2020ට ආර්ථව දර්ශකයන් මෙහෙමයි කියලා 2019ට දීලා තියෙනවා නම් 2020ටත් එහෙමම තමයි ඉන්නේ. මේක පළවෙනි කාර්තුවේ ආර්ථව දර්ශකය කීයද? 6.890.625. ඊළඟට එන්නේ දෙවෙනි කාර්තුවේ අගයක්. දෙවෙනි කාර්තුවේ ආර්ථව දර්ශකයගේ කීයද? ඍණ 2.671.875. ඊළඟට තුන්වෙනි කාර්තුවේ අගයක් ආර්ථව සාධකගේ ඍණ 9.546.875. ඊළඟට හතරවෙනි කාර්තුවේ අගයක් ආර්ථව දර්ශකගේ 5.328.125. right දැන් විාර්ථවගයන් හොයන්න ආකෘතිය ආකලනයි විාර්ථවගයන් හොයනවා නම් කාල ශ්‍රේණියෙන් ආර්ථව දර්ශකයන් අඩු කරන්න ඕනේ. ඒ අඩු කරද්දී පරිස්සමෙන් ඍණාගයන් తీරනවා නංග. පළවෙනි එක 46න් අඩු කරා 6.89.625. 39 1.9.375. ඊළඟට 42න් අඩු කරා ඍණ 2.671.875. ඒතර අඩු කරනකොට මෙතන ඍණ ගාණක් නම් ධන වෙනවනේ. 2.671.875. එක කරොත් 44.671.875. ඊළඟට එනවා 35න් අඩු කරන්න ඕනේ මේ ගාන. එතකොටත් ධන වෙනවනේ. 35ට එක්කව කරා 9.546.875. 44.546. 546.875. ඊළඟට 57 මේක අඩු කරන්න එපා. එතකොට ධන හන්ද ඇත්තටම අඩු කරන්න ඕනේ. 57න් අඩු කරා 5.328.125. ඒ අඩු කරාම ඔයාට එනවා 51.671.875. right එතකොට ඔන්න ඔය ක්‍රමයට ඔයා ඉතුරු ටිකත් සම්පූර්ණ කරා නම් ඔයාට එනවා මොකද්ද? අවුරුදු 2 සඳහා රියාර්ථ වාගයක් ටික. අපි ඉතුරු ටිකත් සම්පූර්ණ කළා මේ මොකෝ බලන්න. 60න් අඩු කරනවා 6.890.625. 53.109.375. ඊළඟට 46න් අඩු කරන්න ඕනේ මේ ගන්න. ඉතින් අඩු කරද්දී ඍණ හන්ද ධන වෙනවනේ. 46 එකතු කිරීම 2.671.875. 48.671.875. ඊළඟට 37න් අඩු කරන්න ඕනේ ඍණ ගාණක්. එතකොට ධන වෙනවනේ 9.546.875. 46.546.875. අවසාන වශයෙන් මේක ධන හන්ද ඇත්තටම අඩු වෙන්න එපැයි. 52න් අඩු කරා 5.328.125. 46.671.875. ඒතර මෙන්න මේව තමයි විාර්ථ වගයන් හැටියට අපිට එන්නේ. ඒ ආකලන ආකෘතියට අදාළ ගාන සම්පූර්ණ කළා නම් right ඊට පස්සේ මම ඉතින් ඒකෙම අනිත් පැත්ත දීලා තියෙනවා මේ ප්‍රතිශතයන් හැටියට ගුණනාකෘතිය ගානක් තියෙනවා. පහත දක්වන විස්තරය ගුණනාකෘතියේ ගැටලුවකට අදාළ වේ. ඒකෙත් දීලා තියෙනවා මේ විදිහටම right.
විකුණු ප්‍රමාණය වෙනස් කරලා දීලා තියෙන්නේ. right? විකුණු ප්‍රමාණය ගත්තොත් 76යි 74යි 84යි 78යි 78යි 74යි අවසාන දෙක 86 82යි. right? මේක දීලා තියෙන්නේ ආර්ථික දර්ශකයේ S දීලා තියෙන්නේ ප්‍රතිශතයක් හැටියට. ඒතකොට ප්‍රතිශතයක් හැටියට දීලා තියෙනවා නම් සුළු කරද්දී පරිස්සම එක 99.67යි. ඊළඟට 91.85. ඊළඟට 108.99. ඊළඟට 96.9. ආයෙන්නේ පළවෙනි කාර්තු වගේක් නේ. එහෙනම් ආර්ථික දර්ශකගේ 99.67යි. ඊළඟට එන්නේ දෙවෙනි කාර්තු වගේක් ආර්ථික දර්ශකගේ කීයද? 91.85යි. ඊට පස්සේ තුන්වෙනි කාර්තු වගේක් ආර්ථික දර්ශකයේ කීයද? 108.99. ඊට පස්සේ හතරවෙනි කාර්තු වගේක් ආර්ථික දර්ශකගේ 96.9. right? දැන් මේක ප්‍රතිශතයක් හැටියට දීලා තියෙන නිසා ඔය එකක් තමයි මේකෙන් බෙදන්න එපැයි. මම හිතන්නේ මේ වඩා හොඳ ක්‍රමය මේ ප්‍රතිශතයක අයින් කරගන්න එක. ඒක හන්ද ප්‍රතිශතය අයින් කරගන්න නම් ඔයා මොකද කරන්නේ? 100ෙන් බෙදන්න එපැයි නේ. 99 100ෙන් බෙදීම ලේසියිනේ. මේක බෙදුවොත් ඔයාට එනවා 0.9964. මෙතන එනවා 0.9185. මෙතන එනවා 1.0899. මෙතන එනවා 0.969. ආයෙ එනවා 0.9967. 0.9185. 1.0899. මෙතන එනවා 0.969. ඉතින් ප්‍රතිශත අයින් කරන ක්‍රමය ප්‍රතිශත තියාගෙන බෙදන්න බැරි කමක් නැහැ. පුළුවන්. මං කරේ ඉස්සෙල්ලාම ප්‍රතිශත අයින් කරා. මට පැහැදිලි කරන්නත් ලේසි. ප්‍රතිශත අයින් කරන්න මොකද කරේ? 100ෙන් බෙදුවා. ඉතින් 100ෙන් බෙදුවට පස්සේ දැන් ගුණනාකෘතිය හන්දා වයි බෙදන්න එපා ඉස්සෙල්ලා ඉන්නේ. ඉතින් වයියගෙන් තියෙනවා 76යි. යා පළවෙනි වයියගේ 76යි බෙදුවා 0.996 0.996 බෙදුවාම පළවෙනි අගේ එනවා කීයද? පළවෙනි අගේ එනවා 76.25. ඊළඟගේ 74 බෙදන්න 0.9185. බෙදුවම යට එනවා 80.57. ඊළඟට 84 බෙදන්න 1.0899. 77.07. ඊළඟට බෙදන්න 78 බෙදන්න 0.9667. ඊට එනවා 80.69. ඊට 78 බෙදන්න ආපහු පළවෙනි කාර්තුවේ ආයි ඉතින් අර ක්‍රියාවලියම ආයි කරන්න 0.9967. 78.26. ඊළඟට 74 වයියගේ බෙදන්න අනුරූප ආර්ථික දර්ශකගේ 0.9185. 85න් බෙදන්න. එතන 80.57. ඊට පස්සේ 86 අනුරූප ආර්ථික දර්ශකගේ 1.0899. 86 බෙදන්න 1.0899. 78.91. අවසාන වශයෙන්
82 හතරවෙනි කාර්තුවේ අගයක් හතරවෙනි කාර්තුවේ ආත්ම දශකයේ 0.96යි 9යි බිඳුවෙන් බෙදන්න. බුදුහාම වෙනවා 84.6යි 2. ඒ ගුණනාකෘතියේ ගැටලුවක දත්ත ව්‍යාර්ථව කරන හැටි තමයි ඔය. ඊට පස්සේ අවසාන වශයෙන් අපේ සිලබස් එකේ තියෙන දැන් එතකොට උපනති සංරචකය අපි නිමාණය කළා. ආර්ථව සංරචකයත් අපි නිමාණය කළා. ඊට පස්සේ දත්ත ව්‍යාර්ථව කිරීම ගැනත් අපි සාකච්ඡා කළා. ඉතින් අවසාන වශයෙන් මේ හැම දෙයක්ම අපි කරන්නේ මොකද්ද? කාල ශ්‍රේණියක අතීත දත්ත අතීතයේ පැවතිච්ච දත්ත විශ්ලේෂණය කරලා වර්තමානයේ සහ අනාගතයේ පිළිබඳව පුරෝගතනයන් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් පුරෝගතනයන් කිරීම ෆෝකාස්ටිං කරන තමයි අපිට ඊළඟට තියෙන්නේ. අතර පුරෝගතනයන් පිළිබඳව ගත්තොත් ගුණනාකෘතියකට අදාළ ගැටලුවක් නම් ඒකත් ඉතින් වෙනවා ගුණනාකෘතියයි ආකලනාකෘතියයි කියලා කොටස් දෙකකට. අතර ගුණනාකෘති සඳහා ගත්තොත් කොහොමද කාල ශ්‍රේණිය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් t වැඩි කිරීම s වැඩි කිරීම c වැඩි කිරීමයි කියලා. ඔක තමයි ගුණනාකෘතියක ස්වરૂපය. ඒතර අපි C සංරචකයේවත් I සංරචකයේවත් අපි සම්බන්ධ කරගත්තේ නෑනේ. ඉතින් අපි සම්බන්ධ කරගත්තේ T සහ S විතරක් නිසා පුරෝගතනයන් සඳහා අපිට පාවිච්චි කරන්න වෙන්නේ T වැඩි කිරීම S. ඉතින් මේ අනුව ගුණනාකෘතියක අපි දන්නවා නම් දැන් අපි හිතමු අපි ඉන්නේ 2000 මේ වෙනකොට ඉන්නේ 2021 වර්ෂයේ අපි ඉන්නේ 3 වෙනි කාර්තුවේ ඉන්නේ. අපි දන්නවා නම් 2021 වර්ෂයේ 4 වෙනි කාර්තුවට රයිට් උපනති යගය කීයද කියලා අපි දන්නවා නම් පුරෝගතනය කරන්න පුළුවන් නේ අඩුතම වර්ග ක්‍රමයට උපනති රේඛාව හෙව්වොත්. අපි ආර්ථව දර්ශකය දන්නවා නම් ඒ දෙක එකට වැඩි කරාම අපිට එනවා මොකද්ද? අපේ විකුණුම් ප්‍රමාණය කීයද කියලා වඩා හොඳ ඇස්තමේන්තුවක් අපිට එනවා. ඒකට පොඩි උදාහරණයක් අපිට දීලා තිනවා කාර්තු වශයෙන් ඉදිරිපත් කරන ලද විකුණුම් තොරතුරු සඳහා ගණනය කරන ලද උපනති සමීකරණය t hat සමානයි අස්තමේන්තු කරපුවාම උඩින් තොප්පියක් දාලා තියෙනවා t hat සමානයි 101 ධන දශම 8.357 8.357යි x කියලා දාලා තියෙනවා. ඉතින් කාල ශ්‍රේණි ගණන් වල x කියන ස්වායත්ත විචල්ලේ t හන්දා කාලය නිසා මෙතන සිම්පල් t කියලා දාන්නත් පුළුවන්. මේක උපනතිය නිසා t hat කියලා දාලා තියෙනවා. සමහරක් කලාට ඔකට දානවා මේ y hat කියලා දානවා. රයිට්? ඒතර හැබැයි වැදගත් දෙයක් කියන ඔයා දැන් මේකට අහු වෙන්න එපා. මේක වැදගත් x සමාන බිඳුව මගින් 2019 වර්ෂයේ දෙවනි කාර්තුව නිරූපණය කරයි. x සමාන බිඳුව මගින් 2019 වර්ෂයේ දෙවනි කාර්තුව නිරූපණය කරන්නේ x සමාන බිඳුව මගින් 2019 වර්ෂයේ දෙවනි කාර්තුව අරන් තියෙන්නේ. ඉතින් කාර්තු වශයෙන් ඉදිරිපත් කරන දත්ත සඳහා කියලා කිව්වම මේ තියෙන්නේ කාර්තු උපනති සමීකරණය. ඒතර ආර්ථව දර්ශකයන් පිළිවෙලින් 90 102 100 102 වේ 2022 වර්ෂයේ කාර්තු 4 සඳහා විකුණුම් පුරෝගතනය කරන්න. රයිට්? ඔන්න මම ගන්නවා මේ වර්ෂයේ 2022 පොඩි වගුවක් හදා ගන්නවා කාර්තුව 1 2 3 4. දැන් විකුණුන්නේ අපිට
පුරෝගතනය කරන්න කියන්නේ. දැන් විකුණුම් පුරෝගතනය කරන්න අපි ඉස්සෙල්ලා උපනතිය පුරෝගතනය කරනවා. ටී අගයන් පුරෝගතනය කරනවා. ඒතර ටී අගයන් පුරෝගතනය කරොත් එස් අගයන් ටික අපිට දීලා තියෙනවානේ. ඒතර විකුණුම් අගයන් පුරෝගතනය කරන්න ටී අගයන්ුයි එස් අගයන්ුයි දෙක වැඩි කරන්න. right මෙන්න මේ වැඩේ කරන්න තියෙන්නේ. හැබැයි එස් අගයන් හොයන්න නම් ඔයාලට කරදර වෙන්න දෙයක් නැහැ. මොකද අපි දන්නවා වර්ෂයේ මොකක් වුණත් කාර්තුවට තමයි එස් අගය දෙන්නේ. එතකොට 96යි 96යි 96 කියන එක මම දාගන්නද ප්‍රතිශත අයින් කළා. right 0.96 102යි 100 බෙදුවොත් 1.02යි 100යි 100 බෙදුවොත් 1යි 1.02යි ඊට පස්සේ ආපහු 102යි 100 බෙදුවොත් 1.02යි එතකොට උපනති අගයන් කොහොමද වෙන්නේ? එතකොට උපනති අගයන් හොයන්න ඔයා මේ සමීකරණය පාවිච්චි කරන්න ඕනේ. මම ඒක පොඩ්ඩක් පල්ලෙහාන් කරලා පෙන්නුවොත් t hat සමානයි 101 ධන 0.8යි 3යි 5යි 7. ඒකම අපි දන්නවා මේ x සමාන බිඳුව දාලා තියෙන්නේ 2019 දෙවෙනි කාර්තුවට. බලන්න එතකොට ඔයාට ගණනය කරන්න කියන්නේ 2022 නේ. දැන් 2019 දෙවන කාර්තුවට x සමානයි බිඳුවයි. එහෙමනම් දැන් එතන ඉඳන් ගණන් කර කර එන්න ඕනේ. ගණන් කර කර එන්න ඕනේ. ඉතින් ඔයාලට මනෝමයෙන් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් මම ඔයාලට පෙන්නුවොත් 2019 තුන්වෙනි කාර්තුවට මොකද වෙන්නේ? තුන්වෙනි කාර්තුව ගත්තොත් මේකෙත් මම දාන්නකෝ මෙතන කාර්තුව කියලා. දෙවන කාර්තුවට බිඳුවයි. එහෙනම් තුන්වෙනි කාර්තුවට කීයද? 1යි. එකක් වැඩි වෙන්න බෑ. හතරවෙනි කාර්තුවට කීයද? 2යි. ඊට පස්සේ යනවා 2020ට. 2020 පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව, හතරවෙනි කාර්තුව. මේකට තව එකක් එක්ක අහුවෙන්න ඕන 3යි, 4යි, 5යි, 6යි. 2021 පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව, හතරවෙනි කාර්තුව. එතකොට මේක 7යි, 8යි, 9යි, 10යි. right? එතකොට අපි හොයන්න ඕනේ 2022 හොයන්න ඕනේ. එතකොට 2022ට අපි ගත්තොත් 2022ට ගත්තොත් ආපහු එනවා 1 2 3 4. ඒත් එහෙමනම් අපේ x අගය කීයද? මෙතන 11යි, මෙතන 12යි, මෙතන 13යි, මෙතන 4යි. right? ඉතින් ඔයයි පුරෝකතනය කරන නම් ඔන්න ඔය වැඩේ කරන්න ඕනේ. ඔය කලිනුත් මම හිතන්නේ පැරණි විෂය නිර්දේශයේ පයිලට් පේපර් එකෙත් පළවෙනි ගාන පටන් ගන්න උතනින් පටන් ගත්තා. right? ඒතර ඔයා උපනතිය අගයන් පුරෝගතනය කරන්න නම් ඔයා මේකේ x සමාන 11 ආදේශ කරන්න. x සමාන 11 ආදේශ කිරීමෙන් 11 කියන එක හොයාගන්න ඕන අර ක්‍රමයට. ඉතින් ඕක හොයන්න දෙයක් නැහැනේ. 2019 දෙවෙනි කාර්තුව. තව දෙකක් ගියා 2යි. 2020ට කාර්තුව 4යි. එතකොට 6ක් වෙනවා. 2021 කාර්තුව 4යි 6 10ක් වෙනවා. 2022 පළවෙනි කාර්තුවට එන්නේ 11යි කියලා ඉතින් මනෝමයෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. right? ඒතර 11 දැම්මොත් ඔයාට එනවා උපනතියගේ අස්තමේන්තුගත උපනතියගේ 101 ධන 0.8යි 3යි 5යි 7යි එක්සනුවට දාන්න 11. එක්සනුවට 11 දාලා මේකගේ හොයන්න කීයද කියලා. ඊළඟට x සමාන 12 දාන්න. ඊට පස්සේ x සමාන 13 දාන්න. ඊළඟට x සමාන 14 දාන්න. ඒතර ඔයාලට පුළුවන් පිළිවෙලින් මේ අස්තමේන්තුගත උපනතියගයන් 4 හොයාගන්න. ඒක හොයාගන්න තව පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා. අපි එකක් ඉස්සෙල්ලා හොයාගමුකෝ බලන්න. 101 එකතු කිරීම
0.8යි 3යි 5යි 7යි වැඩි කිරීම 11. එතකොට එනවා 110 දශම හරිනවා 110.19 මේවා මේ දශම ගණන් වලින් වැටුණාට ඉතින් ඔයා අප්සෙට් යන්න එපා. මොකද මේවා තියෙන්නේ විකුණු මිලියන වලින් කියලා හිතමුකෝ. ඒතර මේවට තියෙනවා මේ මිලියන 0.1927ක් කියන්නේ දහස් වලින් තියෙනවා මේ ලක්ෂ වලින් එකයි ගණක් තියෙනවා right. ඒතර ඕකනේ දැන් දෙවෙනි එක ගණනය කරනවා නම් සාමාන්‍ය ක්‍රමය මොකක්ද? මෙතනට 12 දාන එකනේ. ඒතර එනවා 101යි ධන 0.8යි 3යි 5යි 7යි වැඩි කිරීම 12. 11 නෙවෙයි දැන් 12 දානවා. ඊළඟ එකේ වැඩි කිරීම 13. ඊළඟ එකේ වැඩි කිරීම 14. ඔබ දාලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක ටිකක් බුද්ධියෙන් විමසුවොත් මේකේ කාර්තුව එකකින් වැඩි වෙන්නේ. ඒතර මේකට බලපෑමක් නැහැ. අන්තක්කණ්ඩයට බලපෑමක් නැහැ. අනුක්‍රමණයක් තව එක්ක අහුවෙන්න ඕනේ. එතකොට 110.19.8ට එක්කහු කරන්න 0.8යි 3යි 5යි 7ක්. මේ වගේ එකක් එක්කහු කරන්න. 11 12 වුණයි කියන්නේ මේ වගේ එකක් එක්කහු වෙනවා කියන එක. එතකොට ඔයාලට උත්තරය එනවා 111යි දශම 0.2යි 8යි 4. ඊට පස්සේ ඒකට එක්කහු කරන්න 0.8යි 3යි 5යි 7ක්. තව එකක් එක්කහු කරන්න. 111යි දශම 8යි 6යි 4යි 1. දැන් තුවා දෙසරයක් එක්කහු කරානේ. එහෙම දැන් කැල්ලකේ තියෙනවා එහෙම පහසුකමක් රයිට්. ඔයා දෙසරයක් එක්කහු කරා නම් ආයි එකතු කිරීම කියලා දාන්න ඕනේ. නිකන් සමාන ලකුණ ගහුවා නම් එනවා 112යි දශම 699.8. හැබැයි දෙසරයක් එක්කහු කරන්න ඕනේ. දෙසරයක් එක්කහු කරලා දැන් බහම ආයි එකතු කිරීම ලකුණ ගහලා එක එක්කහු කරන්න ඕනෙත් නැහැ. නිකම්ම ඔයාට එනවා. දරනවා උපනතියගෙන් ටික ඔයා ඇස්තමේන්තු කරගත්තා 110.19 111.27 111.02.8.4 111.8.6.4.1 112.699. ඉතින් දැන් ගුණනාකෘතියක් නම් මේ දෙක වැඩි කරන්නට තියෙන්නේ. වැඩි කිරීම 114.9 මම අන්තිම එකේ පටන් ගත්තේ 9යි 5යි 3යි 7යි 9යි 6. ඊට පස්සේ මේක එකෙන් වැඩි කරොත් ඉතින් ඒකමයිනේ 111.8යි 6යි 4යි 1. ඊට පස්සේ මෙතන 111.0.2යි 8යි 4 වැඩි කිරීම 1.0.2 113.248යි 968 right. ඉතින් අවසානට කියනවා අවසානක කියන්නේ උඩ මේකනේ 110.1.9යි 2යි 7 ඒක වැඩි කිරීම 0.96 105යි දශම 784යි 992. ඉතින් අවසාන වශයෙන් ගත්තොත් ඒ කියන්නේ කාල ශ්‍රේණි සම්බන්ධයෙන් මේ පුරෝගතනයන් කරනකොට අපි කරන්නේ ඔය දේ තමයි කරන්නේ. අපි උපනතිය හොයනවා, ආර්ථව සංරචකයේ හොයනවා, ආකෘතියේ ස්වરૂපයේ අනුව පුරෝගතනය කරන්න වැඩි කරනවද? වැඩි කරන්නේ ගුණනාකෘතියක් නම් එකතු කරන්නේ ආකලනාකෘතියක් නම් right. ඊට පස්සේ මම දාලා තියෙනවා ආකලනාකෘතියකටත් දාලා තියෙන උදාහරණයක් right. ඉතින් මේ උපනතියගෙන් නිමානය කරගන්න ඕනේ. මේක කියනවා මේ සුපිරි වෙළඳ සලක් සඳහා විකුණු උපනතිය 1,20,000 මේක දීලා තියෙනවා මේ විකුණු උපනතිය 1,20,000 ධන 2,000යි
එතන මම දාලා තියෙන්නේ T නේද? ඔව් ඔයාට ඉතින් කොයි සංකේතයෙන් එනවද කියන එක පුරුදු කරන්න එක තැනක මම x දාලා අනිත් තැන දාලා තියෙනවා t කියලා. ලෙස නිමානය කරන ලදී. ඒ කියන්නේ අඩුතව වර්ග ක්‍රමය පාවිච්චි කරලා උපනත රේඛාවේ සමීකරණය අස්තමේන්තු කරලා තියෙනවා. මේ t වගින් දැක්වෙන්නේ 2020 පළවෙනි කාර්තුව. 2020 පළමු කාර්තුව නිරූපණය කරන්න. අතර කාර්තු 4ට අදාළ ආර්ථව දර්ශක පිළිවෙලින් 3 4 ඍණ 2 ඍණ 5. right මේක දීලා තියෙනවා මේ ආකාරයට 3 4 ඍණ 2 ඍණ 5. ඒතර මේක 3 4 ඍණ 2 ඍණ 5. right එතකොට ආකෘතිය ආකලනයයි උපකල්පනය කර 2022 වර්ෂයේ කාර්තු 4 සඳහා විකුණුම් මගයන් පුරෝගතනය කරන්න. ඉතින් කලින් වගේම ඔයා හොයාගන්න ඕනේ උපනති සමීකරණයෙන් 2022 වර්ෂයේ උපනති අගයන් 4. ඉතින් මේකේ 2020ට මෙතන දාලා තියෙන්නේ 2020 පළවෙනි කාර්තුවට දාලා තියෙන්නේ t සමාන 1යි නේ. නෑ t සමාන බිඳුව. તો 2020 පළවෙනි කාර්තුවට නම් 2020 2 3 4. right? ඊට පස්සේ 2021ත් යනවනේ කාර්තු 4ක්. 1 2 3 4. ඊට පස්සේ යනවනේ 2022 කාර්තු 4 තමයි ඊට පස්සේ එන්නේ. ඔය අගයන් ආදේශ කරොත් මෙතන බිඳුවයිනේ. මේකට වැටෙන්නේ 1 මේකට 2 මේකට 3 මේකට 4 මේකට 5 මේකට 6 මේකට 7 මේකට 8 මේකට 9 10 11. එහෙනම් ඔය මේ සමීකරණේ ඉස්සෙල්ලා x සමාන 8 දාන්න. t සමානයි කියලා එනවා 1,20,000 ධන 2000 වැටි කිරීම 8. මේක 16000යි නේ. මේකට එක්ක හවුරොත් 1,36,000යි නේ. ඊට පස්සේ අපි ඉතුරු හතර ගන්න හැටි දන්නවනේ. අනුක්‍රමණයක් එක්කව කරන්න. මේකට 2000ක් එක්කව කරන්න ඊළඟා කියනවා. ඒතර 138යි බිඳු 3. තව 2000ක් එක්කව කරොත් 140යි බිඳු 3. 1,40,000යි. 1,40,000 යගයන් ටික. right? මොනවා හරි ක්‍රමයකින් ලේසි ක්‍රම අල්ල ගන්න ඕනේ MCQ හන්දා. ඒතර එකක් හොයනවා. එකක් හොයන්න ඕනේ වෙන විකල්පයක් නැහැ. එකට ආදේශ කරන t අගේ කීයද කියලා අරක නිවැරදිව හොයාගන්න. මනෝමයෙන් පුළුවන් නම් හොඳයි. නැත්නම් ඉතින් අර විදිහට හොයාගන්න. ඉතින් ආදේශ කළා පළවෙනි අගේ හොයාගත්තා 1,36,000යි 1,38,000යි 1,40,000යි 1,40,000යි. ඉතින් මේ දෙකකට වැඩි කරන්න එපා ඊළඟට පුරෝගතනය කරන්න නේ. ආකලන ආකෘති හද එක්කව කරන්න එපා නේ. එතකොට කීයද? 136යි බිඳුවයි බිඳුවයි 3. 138යි බිඳුවයි බිඳුවයි 4. 139යි 9යි 9යි 8. 141යි 9යි 9යි 5. වෙන ප්‍රෝගතන විකුණුම් වගයන් ටික.
ඉතින් කියනවා මේ ඊළඟට අවසානයේදී පොඩි වාක්‍යයක් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට රයිට්. එතකොට දැන් ආකලනාකෘතිනුත් අපි පුරෝගතනය කළා, ගුණනාකෘතිනුත් අපි පුරෝගතනය කළා. කියනවා මේ ඉහත ආකෘති උපයෝගී කරගෙන සිදු කරනු ලබන පුරෝගතන සෑම විටම 100% නිවැරදි නොවේ. මෙච්චර සෙල්ලම් දාලා මේව හොයන හැටි මේ වෙනකොට උගන්නලා අන්තිමටම කියනවා මේ විදිහට කරාම මේ 100% නිවැරදි නොවේ කියලා. ඉතින් ඒවායේ දෝෂ පැවතිය හැක. සිදු කරන ලබන පුරෝගතනයන් පිළිබඳ විශ්වාසය රඳා පවතින සාධක ගණනාවක් තිබිය හැක. රයිට්? තිබිය හැක කියලා මම හතරක් දීලා තියෙනවා. ඒවා තමයි මේ පුරෝගතන ආකෘති වල සීමාවන්. එකක් තමයි ඈත අනාගතයට සිදු කරන ලබන පුරෝගතනයන් පිළිබඳව විශ්වාසනීයත්වය අඩු වීම. අපි හොයනවා අද 2021 ඉන්නේ. අපි හොයනවා 2030 මොකද වෙන්නේ කියලා අපි හොයනවා. ඉතින් ඈත අනාගතයට කරන පුරෝගතනයන් විශ්වාස නොවෙන්න මං හේතුව මීට කලිනුත් ප්‍රකාශ කළා. ඊටාත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන වෙළඳපොළක් තියෙන. රයිට්? අද මේ කොවිඩ් වසංගතය හන්දා එදා හිටපු ලීඩින් බිස්නස් අද වෙනකොට සම්පූර්ණයෙන් නැත්තට නැති වෙලා තියෙනවා. එදා එහෙම විශේෂ තැනක් නොගත්ත ව්‍යාපාර උදාහරණයක් කරේට ගත්තොත් සැනිටයිසර්ස් රයිට් ග්ලව්ස් මාස්ක් අපි මාස්ක් දාගෙන හිටියේ නෑනේ. ඒ සඳහා අති විශාල ඉල්ලුමක් ලැබිලා තියෙනවා. ඉතින් ඒවා මේ වෙලාව තියෙනවා. ඒ නිසා කියනවා මේ විශ්වාසනීයත්වය අඩු වෙනවලු මේ ගොඩාක් ඈතට හොයද්දි. ලබන අවුරුද්දට ලොකු අවුලක් නෑ. අඩු දත්ත ප්‍රමාණයක් උපයෝගී කර ගැනීම. ඒ කියන්නේ විශ්ලේෂණය කිරීම සඳහා පාවිච්චි කරන්නේ අඩු දත්ත ප්‍රමාණයක්. අවුරුදු 2ක. තව එක්කෙනෙක් කරනවා අවුරුදු 5ක දත්ත අරගෙන. ඒතකොට අවුරුදු 5ක දත්ත අරගෙන විශ්ලේෂණය කරපු එක්කෙනාගේ විශ්වාසනීයත්වය වැඩි. උපනති රටාවන් ඍතුමය විචලනයන් අනාගතයට ඒ අයුරින්ම නොපැවතීම. අතීතයේ පැවතිච්ච ඒවා මොකද කරන්නේ? අනාගතේ වෙනස් වෙනවා. දැන් නිරන්තරයෙන් වෙනස් වීම වලට වාජනය වෙනවනේ. වාජනය වුණාම සම්පූර්ණයෙන්ම කෙසේ වෙතත් යම් ප්‍රමාණයකට අරවා වෙනස් වෙන්න පුළුවන්. අක්‍රම චලනයක් නැතිවීම. අක්‍රම චලන කියන්නේ හිටි හැටි ඇති වෙන චලනනේ. අපි කිසිම ගණනය කිරීමට කිසිම ආකෘතියකට දාගන්න බෑ. ඒව හන්දා තිබ්බ උපනති රටාවන් ඍතුමය විචලනයන් වෙනස් වීම තමයි ඊළඟ හේතුව හැටියට දාලා තියෙන්නේ. ඊට පස්සේ මම දාලා තියෙනවා අවසාන කිරීම සඳහා දාලා තියෙනවා අභ්‍යාසයක්. ඒ අභ්‍යාසයේ තියෙන්නේ බහුවරණ. ඒ මොකද අපේ විභාගයේ තියෙන බහුවරණනේ. ඉතින් මම බහුවරණ කීපයකින් තමයි හැම ටියුට් එකක්ම මෙවර අවසාන කළේ. අන්තිමට පේපර් එකක් අපි කරමු. රයිට්? බලමු ඒ ටිකත් අපි අවසාන කරලා කාලසේනිය අවසන් කාලසේනිය කියන්නේ ටිකක් දිග ඒකකයක් ප්‍රතිපායන විශ්ලේෂණය වගේ නෙවෙයි. මම හිතන්නේ මම වැඩිම කාලයක් අරගෙන සාකච්ඡා කරපු ඒකකේ තමයි මේ කාලශ්‍රේණි විශ්ලේෂණය. රයිට්. ඒතර පළවෙනි එකේ කියනවා මේ කාලශ්‍රේණි සම්බන්ධයෙන් පහත දක්වන ප්‍රකාශන වලින් සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. එදුවාට එන්නේ ඔයගේ වර්ණ හතරක් නෙන්නේ. ඒ වර්ණ හතරෙන් නිවැරදි වර්ණය තෝරගන්න ඕනේ. කාලශ්‍රේණියක් කනු එකම කාල ලක්ෂයකදී විචල්යක ලබා ගන්නා නිරීක්ෂණ සමූහයකි. එකම කාල ලක්ෂයකදී නිරීක්ෂණ ගණනාවක් ගන්න බෑනේ. එහෙම එකක් නෙවෙයි අපි කාලශ්‍රේණියක් කියලා කිව්වහම කාලාගයන් ගණනාවක ලබාගත් අනුයාත නිරීක්ෂණ ගණනාවකට සාමාන්‍ය එක සමාන කාල ප්‍රාන්තරවලදී ලබා ගන්න නිරීක්ෂණ ගණනාවකට තමයි අපි කියන්නේ මොකද්ද? කාලශ්‍රේණියක් කියලා ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ කියනවා මේ වසරකට වඩා අඩු කාල ප්‍රාන්තරවල පුනරාවර්තනව සිදුවන චලන චක්‍රීය සලන වේ. ඉතින් වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරවල පුනරාවර්තනව. එහෙම නැත්නම් නැවත නැවත ඇතිවන චලන වලට අපි කියන්නේ චක්‍රීය කියලා නෙවෙයි. අපි කියන්නේ මොකද්ද? ආර්තව චලන කියලා කියන්නේ. ඒතකොට ඒකත් වැරදි. උපනතිය නිමාණය කරන අඩුතම වර්ග ක්‍රමය. ක්‍රම දෙකක් අපි දන්නවා. අඩුතම වර්ග ක්‍රමය චල මධ්‍ය ක්‍රමයයි.
අඩුතම වර්ග ක්‍රමය පුරෝකථනයන් සඳහා යොදාගත හැකි ක්‍රමයකි. ඔන්න මේ දැන් අපි ඉවර කළත් පුරෝකථනයන් සඳහා පාවිච්චි කරා අඩුතම වර්ග ක්‍රමය. පුරෝකථනයන් සඳහා චල මධ්‍ය ක්‍රමය පාවිච්චි කරන්න බෑ. චල මධ්‍ය ක්‍රමය කොහොමද අනාගතයට හොයන්නේ? අන්තිම අවුරුදු දෙකකට කාර්තු දෙකකට ආවේ නැහැ. රයිට්? ඒ නිසා C තමයි හරි උත්තරේ. කර්මාන්තශාලාවක සිදුවන වැඩ වර්ජනයන් චක්‍රීය චලන සඳහා උදාහරණයකින් නෑ. චක්‍රීය චලන නෙවෙයි සාමාන්‍යයෙන් නිකන් ඇති වෙන දරුණු වැඩ වර්ජනයන් අක්‍රම චලන සඳහා උදාහරණ. ඒ නිසා පළවෙනි ගණනට නිවැරදි උත්තරේ C. ඊට පස්සේ දෙවෙනි ගාන ගත්තොත් දෙවෙනි ගාන ප්‍රකාශ කරනවා y1 y2 y3 y4 y5 කාල ශ්‍රේණියක අගයන් කීපයක් දීලා තිනවා මේ විදිහට. right මාත්‍රේ 4 වන පළමු වන කේන්ද්‍රික චල මධ්‍යකගේ. ඒතර මාත්‍රේ 4 කියලා කිව්වහම ඉරට්ටේ. ඒතර මේ 4ක් එක්කහුව කරලා 4ෙන් බෙදලා දානවා මෙතනට. y1 දන y2 දන y3 දන y4 මේකනේ චල එකතුව. right අපි මේ විදිහට කරේ මේ 4 එක්කහුව කරලා චල එකතුව දාගන්න මෙතනට. එතකොට එනවා y2 දන y3 දන y4 දන y5. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙකක් එක්කහුව කරලා දාගන්නවා මේ දෙකේ මැදට. එතකොට ඔන්න සජාතීය පද තියෙනවා y1 ඒවා එකයි. එතකොට y2 ඒවා මෙතනින් මෙතනින් එනවා දෙකක් 2y2. මෙතනින් එනවා 2y3. මෙතනින් එනවා 2y4. ඊට පස්සේ එනවා y5. මේක තමයි හතර කාර්තුද වර්ෂද කියලා නෑනේ නේ. මොකක් හරි හතර මාත්‍රේ හතර කාර්තු නම් හතර කාර්තු චල එකතුව ඊළඟ හතර කාර්තු චල එකතුව මේ දෙක ගහම කේන්ද්‍රගත චල එකතුව. ඒතර චල මධ්‍යකීකරණය කරන්න නම් ඕක බෙදන්න ඕනේ 8න් නේ. චල මධ්‍යකීකරණය නම් y1 දන 2y2 2y3 2y4 y5 මේක බෙදන්න ඕනේ කියන්න 8ෙන් බෙදන්න ඕනේ. රයිට්? එහෙම උත්තරයක් තියනවද? 8ෙන් එකයි y1 දන 2y2 දන 2y3 දන 2y4 දන y5 කියලා උත්තරේ තියෙනවා D වල. ඒක හන්දා නිවැරදි උත්තරේ D. ඊළඟට දීලා තිනවා මේ ඊළඟට දීලා තිනවා මේ 17 26 22 17 26 22 24 35 යන අගයන් සඳහා මාත්‍රයේ 3 වන මාත්‍රේ 3 නම් ඉතින් වැඩේ ලේසියිනේ 3න් එක්කව කරා මේ ටිකේ මැදට දැම්මා. right? 3 එක්කව කරලා මැදට දැම්මහම එකතු වෙනවා 3න් බෙදලා දාන්න එපා ඊළඟට. දෙවෙනි එකනේ අහන්නේ. එතකොට මේ 3 එක්කව කරලා 3න් බෙදලා එන ආගේ තමයි අහන්නේ. ඒතර එහෙමනම් ඒ 3 එක්කව කරොත් අපිට කීයද එන්නේ? 26යි 22යි 24යි. එක්කව කරොත් 72යි 3න් බෙදුවොත් 24යි. 24 තියෙනවා C වල. ඒ නිසා නිවැරදි උත්තරේ C. ඊට පස්සේ කියනවා මේ රෙදිපිලි වෙළඳ සැලක් සඳහා විකුණුම් උපනතිය. උපනති සමීකරණය තමයි දීලා තියෙන්නේ. y වලින් දීලා තියෙන්නේ. ඒක 1 ලක්ෂ ඒක නම් අපි කරානේ. අපිට 1,20,000 ධන 2,000යි t ලෙස නිර්මාණය කර ඇත. මම අර කලින් හදපු ගානකට පොඩ්ඩක් ඔය වගේ සම්බන්ධ වෙන බලමු ඒකමද කියලා. සමහරක් විට ආර්ථෝදාර්ශකයේ වෙනස් ඇතිය. මෙහි t වගින් මාස දැක්කන අතර මාස සම්බන්ධ ගානක් අපි හදුවේ නැහැ. දැක්කන අතර t සමාන බිඳුව මගින් 2020 ජනවාරි මාසයේ නිරූපණය කරයි. t සමාන
2020 ජනවාරි t සමාන 0. right? පෙබරවාරි මාසයේ සඳහා ආර්ථික දශකයේ 80%යි. ප්‍රතිශතයක් කඩේට 80%යි නිකන් ගත්තොත් 0.8යි. 100න් බෙදන්න එපේ. 2022 වසරේ පෙබරවාරි මාසයේ සඳහා පුරෝගතනය කරන්න. right? ඉතින් මේ 2020 ජනවාරි වලට බිඳුවනේ. ඒතර 2020ම දෙසැම්බර් වෙනකොට කීයක් එයිද? තව 11ක් එක්කව කරන්න බෑනේ. 2021 ජනවාරි 2020 දෙසැම්බර් 2021 දෙසැම්බර් වෙනකොට මොකද වෙන්නේ? තව 12ක් එක්කව කරන්න බෑ. එතකොට 23යි. 2022 ජනවාරි වෙනකොට මොකද වෙන්නේ? ජනවාරි නෙවෙයි අහන්නේ පෙබරවාරි නේද? ජනවාරි වෙනකොට 24යි. තව එකක් එක්කව ගන්න. ඒතර පෙබරවාරි වෙනකොට 25යි. එවනම් මේ උපනති සමීකරණේ t සමාන 25 ආදේශ කරන්න. ආදේශ කරා y සමානයි කියලා එනවා 1,20,000 ධන 2000 වැඩි කිරීම 25. එතකොට මෙතන එනවනේ 50000ක් එනවනේ. එතකොට y සමානයි 1,20,000ට 50000ක් එක්කව කරොත් 1,70,000යි. මේ උපනතියක් යා. මේක තමයි t. t යගේ. රේස්සගේ 180යි. 180යි කියන්නේ 80 බෙදීම 100යි. 0.8යි. එහෙනම් පුරෝකතනය කරන්න කියලානේ කියන්නේ නේද? පුරෝකතන විකුණුම් වගේ ඒක තමයි y y hat කියලා දාමුකෝ. t සහ මොකක්ද ආකෘතිය කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔව් ආකෘතිය දීලා නැති වුණාට ආර්ථෝදර්ශකයේ ප්‍රතිශතයක් හැටියට දීලා තියෙනවානේ. එහෙම දෙන්නේ ගුණන ආකෘතිය. ආකලන ආකෘතියක නම් අර ධන ඍණ ඒවා නෙන්නේ. ඒක ප්‍රතිශතයක් හැටියට ප්‍රකාශ කරන්නේ 80යි. නිසා ගුණන ආකෘතියයි කියලා අඳුර ගන්න ඕනේ. t සමාන 1,70,000යි 0.8යි. ඒතර වේදක වැඩි කරොත් ඔයාට එනවා 1,36,000ක් කියලා. උරෝගතන විකුණුම් ප්‍රමාණය 1,36,000යි. එහෙම උත්තරයක් තියෙනවද? ඔව් එහෙම උත්තරයක් තියෙනවා B වල. ඒ නිසා නිවැරදි උත්තරේ B ඊට පස්සේ අවසාන ගාන ඒ කිරෝ මේ ගුණන ආකෘතියකට අදාළ ගැටලුවක විශේෂිත ආර්ථෝදර්ශකයන්ගේ එකතුව 404යිලු. right? විශේෂිත ආර්ථෝදර්ශකයන්ගේ එකතුව 404යිලු. ඒතර පළමු කාර්තුව මේක මේ පළවෙනි කාර්තුවට මේව තියෙනවනේ. දෙවෙනි කාර්තුවට තුන්වෙනි කාර්තුවට හතරවෙනි කාර්තුවට කියලා තියෙනවනේ. මේ ටික ඔක්කොම එක්කව කරාම 404යිලු. මම කලිනුත් කිව්වේ මේ විශේෂිත ආර්ථව දර්ශක. right? දැන් එතකොට ඔයාට කියනවා පළවෙනි කාර්තුවේ විශේෂිත ආර්ථව දර්ශකයාගේ 101ක් නම් පළමු කාර්තුවේ නියම එව නැත්තම් සැකසු ආර්ථව දර්ශකයේ කීයද කියලා. මේක 101යිලු. ඉතින් අපි දන්නවා කොහොමද ගලපන්නේ? ගුණනාකෘතිය 404න් බෙදලා වැඩි කරන්න ඕනේ කීයද? 400න් වැඩි කරන්න ඕනේ. එතකොට ප්‍රතිශතයක් හැටියට කීයද එන්නේ? 101 බෙදුවා 404න් වැඩි කරා 400. හරියට වෙනවා 100%. ආර්ථ දශකයේ කීයද? ප්‍රතිශතයක් හැටියට 100%යි. ඒ නිසා නිවැරදි උත්තරේ D. right. ඉතින් අපි කවුරුත් ප්‍රධාන විභාගයේ මේවා පිළිබඳව දන්නේ අපිට තියෙනවා මේ පයිලට් පේපර් එකක් තියෙනවා. right. mock exam papers දෙකක් තියෙනවා. ඒව පොඩ්ඩක් බලලා මගේ ඒවත් බලලා ස්ටඩි පැක්ස් උත් බලලා රිවිෂන් කිට් එකත් බලලා විභාගෙට සූදානම් වෙන්න. එතනින් අපි කාලශ්‍රේණි පිළිබඳවත් අපි සාකච්ඡා කිරීම අවසන් කරනවා. ආයුබෝවන්.